ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සුපුරුදු ලෙසින් සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව පිණිස අපි කාලය වෙන් කරගන්නවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දසබල ඥානයන් පිළිබඳව දහම් කතාව සිදු කරන්න මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දැන් සම්බුදු සිතක ආශ්‍රය සදහම් සාකච්ඡා මාලාව ඔස්සේ කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ අපට අවස්ථාව ලැබුණා. ඉතින් අදත් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන උතුම් සදහම් සාකච්ඡා පිණිස පින්වන්ත ඔබ අප හැමදෙනාම පුණ්‍ය අවකාශ ලැබෙනවා. ඉතින් අපට කරුණාවෙන්ම මෙම අවස්ථාවන විට ගරුතර මහා සංඝරත්නය වැඩම කරවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නවා අද සැදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් මිය පරලෝ යන්නට යෙදුන එම්.ඒ. කරුණාසේන ප්‍රඥාරත්න පින්වන්ත පියාණන්ට ඒ වගේම ජේ.බී.ඒ. රූපසිංහ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා කියන අදහස ඇතිව පින්වත් ඩී මාග්‍රට් මහත්මිය, රූපා ජෝතිමුනි මහත්මිය, ට්‍රිෂාන් එරන්ද, මනුරී ඉමාලිකා, සඳසී සහ උමන්දි යන දියණිවරුන්, රවීන්ද්‍ර ධනපාල මහත්මයා, ජීවනී නිසංසලා මහත්මිය සහ දරුවන් තිදෙනා, චතුරංගනී උදේසිකා මහත්මිය, ඒ වගේම සංක මහත්මයා, තනුජ මදුසාන් මහත්මයා සහ පූර්ණිමා මහත්මිය, ඒ වගේම තරංග මහත්මයා සහ ජනනී මහත්මිය වශයෙන් මේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව සම්බුදු සිතක අසිරිය උතුම් සදාම් සාකච්ඡාව පිණිස අපි කාලය උදා කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමිනේ අපට අනුකම්පාවෙන් අදත් සම්බුදු සිතක අසිරිය සදාම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය. අපට අනුකම්පාවෙන්ම ඔබ වහන්සේට ඒ උදෙසා අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වන්දක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෑමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල 331ක් එහෙයි ස්වාමීනි. සම්බුදු සිතක අසිරිය වැඩසටහන සම්පූර්ණ 330ක් සම්පූර්ණ වෙලා නේ. ඔව් ස්වාමීනි. 331 පින් එහෙමයි. වැඩසටහන. ඔබට අපි නිරන්තරයෙන් මහන්සි ගත්ත පින්වත්නි, මේ සංසාර සත්‍යය ඉතිර වෙන්නේ, ඉතිර කරන්න තමන්ගේ චිත්ත සංතානය තමන්ට උපකාර කරන්නේ එකම එක ධර්මයක් දියුණු වෙද්දී. ඒ තමයි කුමක්ද? ශ්‍රද්ධාව. එහෙමයි. ආලෝක යක්ෂයන් කතං සුතරති යෝග. කොහොමද මේ සත්‍යය ඉතිර වෙන්නේ? සද්ධාය තරති යෝග. සත්‍යයට මේ සත්‍යයට ඉතිර වෙන්න සම්පූර්ණ සපෝට් කරන්නේ කවුරු විසින්ද? ශ්‍රද්ධාව විසින්. ස්වාමීනි, ධර්මයට අනුව సంతాනයක් තුළ යම් බඳු උත්තම ගුණධර්ම රාශියක් වෙනවා නම් ඒ රාශියම උපදවා ගන්න හේතු වෙන්නේ ශ්‍රද්ධාවද? ශ්‍රද්ධාවමයි. එහෙමයි. ශ්‍රද්ධාවත් එක තමයි අනිත් සියලු ගුණ සම්පatti ඇත්තට මේ හිත ඇතුලේ කාන්දු කරවන්න, ගොඩනගන්න පහසු වෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානයේ ශ්‍රද්ධාලාභී ජනිත වුණොත්, ඒකමයි සත්‍යාව මේ සංසාර දුකින් ඈතර කරවන උදාර ප්‍රධාන ගුණ සම්පත්තිය බවට පත් වෙන්නේ. ඒකට ශ්‍රද්ධාව ඉති ජනිත කරනවා කියන එක හිතන තරම් ලේසි නෑ.
එහෙමයි. මොකද අපේ හිත ඇතුලේ බාහිර ලෝකයේ විවිධ දේවල් කෙරෙහි විවිධ විශ්වාසයන් ගොඩනැගිලා තියෙනවා. ඒතර බාහිර ලෝකයේ විවිධ දේවල් වලට විශ්වාසය ගොඩනැගිච්ච හිත ඇතුළෙම මේ ලෝකෝත්තර නිවනක් ගැන දේශනා කරද්දී එහෙම දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන හිත පහදිනවා කියන එක අම්මෝ කොච්චර දුෂ්කරද. ස්වාමීනි එතකොට ශ්‍රද්ධාවට පැමිණෙන්න බැරි වුණොත් එහෙම මේ සත්පුරුෂ භූමියේම කෙනෙකුට අයින් වැහි වෙලා යනවා. එහෙමයි ස්වාමී. සම්පූර්ණ සත්පුරුෂ භූමිය සත්පුරුෂ මාවත සසර දුකින් ඈතර කරවන මේ ගුණධර්ම ඒ සියල්ල සුගති පවා එහෙමයි. සුගති පවා කෙනෙකුට අහිමි කරන කුමක් නැති වෙනවා. ශ්‍රද්ධාව අහිමි වෙනකොට. ඒතර බලන්න මේ කෙනෙක් විසින් ඈතර කරනවා නෙමෙයි. ගුණයක් විසින් ඈතර කරනවා. තේරෙනවද? ඒතර අපි දැන් කල්පනා කළාට ඇයි මේ කොච්චර මේ පරම සත්‍යයක්ද මේ ධර්මයේ එන මේ ධර්මය අහලා ඇයි මේ සත්‍යයට පහදින්න බැරි ඇයි මේ මිනිස්සුන්ට ඊතර වෙන්න කටයුතු කරන්න බැරි ඇයි කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා. එහෙමයි. නම් කතා කරන්නට වැඩක් නැහැ. ඇයි? මොකද කොච්චර සමහර විට ඒ බණ ඇහුවත් මේ ධර්මයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාලාභී ජනිත වෙන්නේ හරි අඩු පිරිසක්. ශ්‍රද්ධාලාභී ජනිත වුණාට පස්සේ ඒ කිනාව සසර දුකින් ඈතර කරවන්නේ ඒ කිනා පොළඹවන තමන්ගේ ජීවිතයේ උපදින අංග බවට පත් වෙන්නේ ඒක තමයි. දැන් බලන්න මේ මිනිස්සෙකුට දුෂ්චරිතේ නිරත වෙන්න මේ මිනිස්සයා පොළඹවන්නේ කවුරු විසින්ද? කෙනෙක් විසින් නෙමෙයි. මේ මිනිස්සයාගේ හිත ඇතුලේ තියෙන රාගය විසින්. නැද්ද බලන්න. හිත ඇතුලේ තියෙන දේශය විසින්. හිත ඇතුලේ තියෙන මෝහය විසින්. මේ ලෝකෙ කොච්චර අපි හිතමු අසත්පුරුෂයෝ හිටියත් තමන්ගේ හිත ඇතුලේ රාගය උපද්දන දේ නැති වෙලා නම් තියෙන්නේ. දේශය උපදින්නේ නැත්තම් කිසි කෙනෙකුට තමන්ගේ හිතේ දේශය උපද්දන්න බැරි නම් තමන්ගේ හිතේ කිසි කෙනෙකුට මෝහය උපද්දන්න බැරි නම් අර බාහිර ලෝකෙ කොච්චර අය පොර කෑවත් මෙයාව පුළුවන්ද එතන තල්ලු කරන්න? බැහැ. එහෙමයි. බැහැනේ. ඒතර බාහිර ලෝකයේ විවිධ අය විසම සමාජය තුළ අපිව ඍජු චරිතයක් කරවන්නේ ශ්‍රද්ධාව විසින්. උත්තම චරිතයක් බවට පත් කරන්නේ ශ්‍රද්ධාව විසින්. එතකොට ඒකට දුප්පත්ද පෝසත්ද ලස්සනද කැතද ඒව අදාළ වෙන්නේ නැහැ. දැන් බලමු බුදුරජාණන් වහන්සේ ගාල දැන් සුපුද්ද කුෂ්ඨ රෝගිය දැන් මේදා වේල කවත් කන්න නැති මිනිස්සෙක් නේ. තේරෙනවද? දරුවා කන්න නැති මිනිස්සෙක්. පාරේ හිඟා ගිය මිනිස්සෙක්. නමුත් මේ මිනිස්සයාගේ හිතට කොහොමද ඇති වුනේ? ශ්‍රද්ධාව ඇති වුණා. අන්තිමට ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ලෝක දෙවියන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණය සහිත දෙවියන් ප්‍රජායත ලෝකී කිසි කෙනෙකුට ශ්‍රද්ධාව හොල්ලන්න බැරි වුණා. එහෙමයි. අන්න ඒ වගේ ශ්‍රද්ධාවක් උපද්ද ගන්න මේ ජීවිතේ විශාල ඉතින් මහන්සියක් ගන්න වෙනවා ඇත්තටම. ඇත්තට මේ ශ්‍රද්ධාව එතකොට දියුණු වෙන්නේ කොහොමද? මේ බුදුරජාණන් වහන්සේ ගැන ඉතින් භාග්‍යතුන් වහන්සේගේ විවිධ හැකියාවල් විවිධ ඥාන සම්පatti එතකොට නිරන්තරයෙන් අපි ශ්‍රවණය කර ඉන්න මහන්සි ගන්න ඕන. එහෙම එකපාරට ශ්‍රවණය කළ පමණින්ම අපේ හිතේ ශ්‍රද්ධාව එකපාරට වේගින් උපදින්නේ නැහැ. එහෙමයි. ඒකට බොහෝ කල් යන එකක් ඒක. සමහර මේ අද වගේ යුගයක නම් මේ ජීවිත කාලෙම ඔට්ටු වෙන්නේ මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මෙච්චරයි මේ 330 ගාණක් මේ ඇයි බුදුගුණ කිව්වේ කියලා. එහෙමයි ස්වාමීනි. හෝරා 330ක් නේද කොට? ඒතකොට කියන්න හේතුව තමයි ශ්‍රද්ධාව ලේසියෙන් උපදින්නේ තියෙන්නේ. ඒකට විශාල පුණ්‍ය සංස්කාරයක් තියෙනවා. ඒතර අපි මේ දිනවල විශේෂයෙන්ම කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වෙන භාග්‍යතුන් වහන්සේගේ දිවස් නුවණ පිළිබඳව. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ සම්බන්ධනොත් තථාගත බලයක් විදියට දිවස දෙහිట్లా තියෙනවා. මේ බුද්ධ ශාසනයේ වෙන ශ්‍රාවකයෙකුට ඊතරම් පිරිසිදු දිවසක් පිටන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්න අද දවසේ මේ තියෙන දේශනාවේ කොච්චර දෙයක් භාග්‍යතුන් වහන්සේගේ මේ දිවසට පේනවද කියන කාරණේ අපි මේ ඉතිසෙල්ල මේ දේශනාව කතා කරලා තියෙනවා. ඒ නිසා මම මේ දේශනාව මුලින් ඉඳලම යන්නේ
දවසක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙදී අහනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදීමයි පිළි අරගෙන තියෙන්නේ. සිකී රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ අභිභූ කියන ශ්‍රාවකයාට සහස්‍රී ලෝක ධාතුවටම කටහඬ පතුරවන්න පුළුවන් භාග්‍යවත් රහත් සම්බුදුරජාණන් වහන්සේට කොච්චර හැකියාවක් තියෙනවද? අන්නේ වෙලාවේ බුදුරජාණන් දේශනා කළා. ඉතින් ආනන්දේ ශ්‍රාවකයෙක්නේ. ධර්මී ශාස්ත්‍රුන් වහන්සේ නමක්. අවස්ථා තුනකදී ආනන්දයන් වහන්සේ ආද්‍ය බුදුරජාණන් දේශනා කළා සුතාතේ ආනන්ද සහස්ත්‍රී චූලනිකා ලෝක ධාතු. ආනන්දිනේ ඔබ සහස්ත්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන අහලා තියෙනවද? අනිත් පස්සේ ආනන්දයන් වහන්සේ කියනවා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ කාලෝ. ස්වාමිනී මේකට කාලයයි. සුගතයන් වහන්සේ මේකට කාලයයි. කොහොම පිළිවෙල තථාගතයන් ඉතින් දැක්කෝ සහස්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන දැන් එහෙමයි විස්තර ස්වාමීනි. කරන්න හදන්නේ. බුදුරජාණන් දේශනා කළා යාවත ආනන්ද චන්දිම සූර්යා පරිහරಂತಿ දිසාහන්ති විරෝචනා තාව සහස්සදා ලෝකෝ. ආනන්දනි යම්තාක් සඳෙත් හිරුගෙත් ගමන් මඟ තිබේ නම් දිසාවල් බබලනෝ නම් ඒතාක් දක්වා සහස්‍රී ලෝක ධාතු. උඹලා සහස්‍රී ලෝක ධාතු මොන වගේ ස්වභාවයක්ද කියලා. ඒ සහස්‍රී ලෝක ධාතුවේ ආනන්ද දහසක් චන්ද්‍රයා තිබෙනවා. ඒතර දැන් සාමාන්‍ය මිනිසෙකුට පේන්නේ කොච්චරක් එක චන්ද්‍රයයි පේන්නේ. එහෙමයි ස්වාමීනි. එක සූර්යයයි පේන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දිවසට පේනවා කොච්චරද? මේ අවකාශය. ඉරවල් 1000ක් පේනවා. දැන් බලන්න ඔය කාරණේ ගැන කිව්වට පස්සේ ওই කාරණේ ගැන ශ්‍රද්ධාව බුද ගන්න ලේසිද කියලා? එහෙමයි ඇයි? ස්වාමීනි. ඒකට හේතුව තමයි දැන් උන අද යුගයේ නම් මේකට සෑහෙන දුෂ්කරතා දෙන්න හේතුවක් තමයි දැන් උන කට්ටිය කතා කරනවා නවීන විද්‍යාවද සෑහෙන දියුණුවයි. ඉරවල් 1000ක් මේ විද්‍යාඥයෝ දැකලා නැහැ. එහෙනම් මේක බොරුවක් කියලා දැන් දෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන ඉඩකඩත් ඇහිරිලාද ස්වාමීනි? ආන්නේ බලන්න. එහෙමයි ස්වාමීනි. තාක්ෂණෙත් එක්කම එහෙමයි. ඊට තාක්ෂණයට අනුව ඊට පස්සේ කල්පනා කරන්න. ඉතින් තාක්ෂණයට පුළුවන් වුණා නම් අහසෙන් යන්න. තාක්ෂණයට පුළුවන් වුණා නම් මේ මොහොතේ අර ගව් ගන්නක ඈත තියෙන දේවල් මේ වර්තමාන අතේ තියාගෙන මේ ඔක්කොම විස්තර දැනගන්න පුළුවන් නම් ඇයි එහෙම හොයාගත්තු මේ විද්‍යාඥයින්ට ඉරවල් 1000ක් හොයාගන්න බැරි වුණාද කියලා කතන්දරේ එන්නේ නැද්ද ලස්සනට? එහෙමයි ස්වාමීනි. එහෙම අහුවා මොකද වෙන්නේ? ශ්‍රද්ධාව නැතිලා යනවා. ශ්‍රද්ධාවට ඒකට වර්තමානයේ තියෙන ඒ සොයාගත්තු දේවල් ඒ කාලෙත් ඒ වගේ අභියෝගාත්මක දේවල් තිබ්බා ඉන්දියාවේ. එතකොට ඒ කාලේ තිබුණා මේ දැන් ඔය ඒ කාලේ ප්‍රධානම තිබ්බ ඉගැන්වීම් ටිකක් තිබ්බනේ. එහෙමයි ස්වාමීනි. බ්‍රාහ්මණය මුල් වෙලා ත්‍රිවේදය කියලා. එතකොට ඒ ත්‍රිවේදයෙන් පරතරට ගියපු ඇත්තෝ හැමතිස්සෙම ඒගොල්ලෝ ඊට පස්සේ ඒතර මුල් වෙලා තමයි හැමතිස්සෙම අනිත් ඒවා ගැන තර්කානුකූලව කල්පනා කරන්නේ. ඒ දැනුම අල්ලගෙනම ඒ දැන් අන්න බලන්න. එහෙමයි. එක දැනුමක් අල්ලාගෙන තව දෙයක් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති කරගන්න. ඒතර අද මිනිස්සුන්ට ලොකුම අභියෝගයක් ඒක. දැක්ක නේද? ලොකුම අභියෝගයක්. එතකොට මිනිස්සුන්ට දැන් මේ බණපදේ භාග්‍යතුන් වහන්සේ දිවසින් දැකපු දේ ගැන ශ්‍රද්ධාව පිටන්නේ. ඇයි තමන්ගේ අර පටු කෝණෙන් තමන් බලන. ඒ අද එකටම පෙළ ගැහිච්ච රහත්යයි කියලා කියා ගන්න හොරු ටිකක් බිහිලා ඉන්නවා. ඒතකොට ඒ හොරුම කියනවනේ එහෙම එකක් නෑ ඒක බොරුවක්. එහෙමයි. මොකද ඒකට හේතුව තමන්ගේ මනස දැන් තමන්ට ඇවිටලා ඉන්නු රහත් කියලා. ඊට පස්සේ තමන් බලන තමන්ගේ මනස ඒ වගේ දේවල් උපදින්නේ නැහැ. ඊට පස්සේ බලනවා ඉතින් මගේ මනසෙත් උපදින්නේ නැත්නම් ඕක එහෙනම් බොරුවක්. දෘෂ්ටියක් කියනවා. දැක්ක නේද? එහෙමයි. අනු විස්තර කරන බුදුරජාණන් වහන්සේ ඒතාක් සහස්‍රී ලෝක ධාතුව කියන මේ සහස්‍රී ලෝක ධාතුව දහසක් චන්ද්‍රයා තියෙනවා. දහසක් සූර්යයා තියෙනවා. දහසක් සිනේරු පර්වත තියෙනවා. දහසක් දඹදිව් තල තියෙනවා. දහසක් අපරගොයාන තියෙනවා. දහසක් උතුරු කුරු දිවයින තියෙනවා. දහසක් පූර්ව වීදේහයන් තියෙනවා. 4000ක් මහා සමුද්‍රයන් තියෙනවා. එහෙමයි. 4000ක් මහා මේ වගේම තමයි චාතුරු මහා රාජික තියෙනවා.
4,000ක් චාතුරු මහරජික දෙවිවරු ඉන්නවා. ඒ කියන්නේ මහරජවරු 14,000ක කොට. එහෙමයි. මොකද එක චාතුරු මහරජිකයක විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරහස්ත කියලා හතර 4 දෙනෙක් ඉන්නවනේ. එතකොට 1000 කීයක් ඉන්නවා? 4,000ක් 4,000ක්. ඉන්නවා. ඒ වගේම 4,000ක් චාතුරු මහරජික තියෙනවා. 1000ක් තව්තිසා තියෙනවා. 1000ක් යාම තියෙනවා. 1000ක් තුහිත තියෙනවා. 1000ක් නිම්මාන රති තියෙනවා. 1000ක් පරිනිම්මිත වසවති තියෙනවා. ඒ විතරක් නෙවෙයි 1000ක් බ්‍රහ්ම ලෝක තියෙනවා කියනවා. ආනන්ද මේකට තමයි කියන්නේ සහස්‍රී චූලනිකා ලෝක ධාතුව කියලා. එහෙමයි ස්වාමීනි. ආන්න සම්භාග්‍යතුන් වහන්සේගේ දිවස. මොනතරම් ප්‍රභාස්වර දැක්ක නේද? එහෙ ස්වාමීනි. දැන් මීට හා සම වෙන මානසිකත්වයක් තියෙන කෙනෙක් ගැන ආයෙ කතා කරන්න පුළුවන් බුදු කෙනෙක් ඇරෙන්න. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නමකට ඇරෙන්න නෑ. ආයෙ මේ වගේ දෙයක් කාටවත් කතා කරන්න බෑ. ස්වාමීනි මේ හරි පැහැදිලි පරිපූර්ණ මේ දැනුමක් අපිට දායාද වෙනවාද? දැන් අවුරුදු 100 ගානක් තිස්සෙත් ග්‍රහ ලෝක අභ්‍යවකාශය ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට අධ්‍යයනය කරනවානේ. ඉතින් මේ පැහැදිලි ප්‍රකාශයක් අපිට මේ අහන්න වෙන්නේ නැහැ ස්වාමීනි. ආයෙ අහන්න හම්බෙන්නේ අහන්න වෙන්නේ නෑ. ඒ කියන්නේ ශ්‍රද්ධාව පුදවන්න හම්බෙන්නේ නැහැ ලීසි. එහෙයි. හරි පුදුමයි අපි කාලයක් තිස්සේ වැරදි දේවල් තුල අන්න එක කියන්නේ අසද්ධාවේ සමාදන් වෙලා අපි කාලයක් ගත වෙන්න හිත ශ්‍රද්ධාවට සමාදන් කරනවා කියන එක ලීසි පාඩු දෙයක්. එහෙමයි. ඒකේ මිනිස්සයා විවිධ දැනුමින් සන්නද්ධ වෙන්න මේ මිනිස්සයාට සත්‍යයට එන්න පුළුවන් හැකියාව බුදු වෙන. හරිම අඩුයිලා යනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයේ මහිමය මිනිසුන් දායාද කරගන්න වාසනාවන්ත වුණොත් එහෙම අම්මෝ එතන තියෙන ආරක්ෂාව තියෙන තැන. එහෙමයි සර්. ඒ ආරක්ෂිත භූමියට එන්න ලීසි පාසු නැහැ. ඊළඟ දේශනා කරනවා ආනන්ද යම්තාක් සහස්‍රී චූලනිකා ධාතුවක් වෙයිද එමදු ලෝක ධාතුන් 1000ක් ඇත. බාහිරකොට අරක එක යුනිට් එකක් නම් ඒ වගේ යුනිට් කීයක් මේ අවකාශයේ විහිදලා භාගතුන් වහන්සේගේ දිවසට පේනවද? 1000ක් පේනවා කියන්නේ. එහෙමයි. මේකට තමයි කියනවා කියන්නේ දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු. අර 16වා 1000ක්. එහෙමයි ස්වාමීනි. හරි පුදුම න්‍යායකට මේ ලෝකේ සකස් වෙලා තියෙනවා. එහෙමයි. තේරෙනව නේද? 1000ක් තියෙනවා. එතකොට මේ 1000 යුනිට්ස් තමයි මේ ලෝකේ කියන්නේ සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේ 1000ක් ඊට පස්සේ ආයෙත් තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුව. යවත ආනන්ද දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු තාච සහස්සදා ලෝකෝ. ආනන්දේනි දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුවක් වෙයිද? එබඳු ලෝක දාසුන් 1000ක්ද මේ අවකාශයේ විසිරී ඇත කියනවා. එහෙමයි. ඒ දක්වාම භාගතුන් වහන්සේගේ දිවස පිරිසිදු. ප්‍රමාණ කරන්න පුළුවන්ද? ප්‍රමාණ කරන්න බෑ. බුද්ධ ශාසනයේ වගේ ආය ශ්‍රාවකෙක් සිටීද? ආය ශ්‍රාවකෙක්වත් නැහැ. එහෙමයි. මට මතක හිටියේ බුද්ධ ශාසනයේ දිවසාතරින් අග්‍රේසර වෙන්නේ ශ්‍රාවකයෝ අතර අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒතර අනුරුද්ධ මහරහතන් වහන්සේට එච්චර පේන්නේ නැහැ. එහෙමයි. මට මතක හිටියේ කියන්නේ ලෝක 1000ක් පේනවා කියලා කියන්නේ එච්චරයි. ලෝක 1000ක්. මම හිතන්නේ එක සහස්‍රී ලෝක ධාතුවක් කියන්නේ. එහෙමයි ස්වාමීනි. කියන්නේ ශ්‍රාවකයෙකුත් ඉන්නවා බුද්ධ ශාසනයේ. ඉරවල් 1000ක් දකින්න පුළුවන්. හඳවල් 1000ක් දකින්න පුළුවන් ශ්‍රාවකයෙක්. දැන් හිම ශ්‍රාවකයෙක් ඉන්න ශාස්ත්‍රඥ වහන්සේ තමයි මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ. නැත්නම් දේශනා කරන්නේ නැහැ. එහෙමයි මොකද ස්වාමීනි. ඒකට හේතුව නැත්නම් අර තියෙනවා ලක්කන සූත්‍ර තැනක තියෙනවා දවසක් ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ ගිජුකුල පවිනම් පහළට බහිනවා. බහලා බහිද්දි මේ මහා මුගලන් මහරහතන් වහන්සේ සිනහව පහළ කරනවා. ඉතින් ලක්කන මහරහතන් වහන්සේ යනවා ඒ ස්වාමීන් සිනහව පහළ කරේ. ආයක භාගතුන් වහන්සේ ඉස්සරහට අහන්න කියලා. බලන්න බග බලා ගන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේත් වග බලා ගන්නවා කියන්නේ නැහැ. ඒ සිතවිල්ල කර හිතුවොත් එහෙම මේක බොරුවක් කියන්නේ. එහෙමයි. ඊට පස්සේ පින්නපාතේ වැඩලා වෙන්න බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ අහනවා භාගතුන් වහන්සේ ඉස්සරහට මේ මුගලන් වහන්සේ මේ ඊට මේ ගිජුකුල පොවින් පල්ලෙහාට පයිදගෙන පාල කළා. ඇයිද කියලා. ඊට පස්සේ කියනවා මම මේ ඇටසැකිලි පෙරේතෙක් දැක්කා කියනවා. කෑග ගහ යනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ
මම මේ විශ්වාස කරන එක නැහැ කියලා කිව්වේ නැහැ කියලා. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ ලැප වෙනවා. මාත් එක්ක සම්බුද්ධත්වයට පත් වෙච්ච අලුත මම දැක්කා. නම් මං මේ වගේ ශ්‍රාවකෙක් පහළ නැක මම කිව්වේ නැහැ කියලා. ඇයි කවුරු කෙනෙක් විශ්වාස නොකළොත් උට බොහෝ කල අයහපත පිණිස පවතිනවා. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා කවදාවත් ධර්මයේ ආවට ගියාට දේශනා කරන්නේ නැහැ. ඇයි ආන කෙනාගේ හිතේ ශ්‍රද්ධාව උපදින්නේ නැත්තම් විශ්වාසයක් ඇති වෙන්නේ නැත්තම් ඒක උට බොහෝ කලක් අයහපත පිණිස පවතිනවා. අනුකම්පාව නිසා දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මෙහිම ධර්මයක් කෙසේ දේශනා කරයිද? ආනන්දයන් වහන්සේ මේ සෝතාපන්න නිසා මේ ධර්මයේ දේශනා කළා. එතකම් බුද්ධ ශාසනයේ මෙවන් දහමක් දෙව් මිනිස් ලෝකයට විවර වෙලා නැහැ. එහෙමයි. පුදුම දෙයක් නෙවෙයි. ඒක ආශ්චර්ය දෙයක්. ස්වාමීනි අපි එදා මෙදා තුර අභ්‍යවකාශය අන්තරීක්ෂය මේ වටපිටාවේ තියෙන ඒ අනන්ත අවකාශය පිළිබඳ ඉතා පැහැදිලි නිරවුල් අර්ථ විග්‍රහයක් මේ අසන මොහොතේ විදිහට නේ ස්වාමීනි. ඒකනේ එන්නේ. එහෙමයි. දැන් අද ලෝකෙ මිනිස්සු උතර අපිට තේරෙනවා මේ විද්‍යාව දියුණුවේ කියලා කතා කළාට විද්‍යාව දියුණු නෑ කියලා. දැන් ওই විද්‍යාවට කවදාවත් මේ ඉරවල් 1000ක් හඳවල් 1000ක් එහෙමයි. හොයාගෙන තියෙනවද? නෑනේ. ඒගොල්ලන්ගේ අන්නේ එච්චර දිනු කරගන්න බෑ. එහෙමයි. බලන්න දැන් මේ ගුණයකින් කරගන්න පුළුවන් ආශ්චර්යයක් නේද? දැන් මේ සම්පූර්ණ මේ ගුණ සම්පත්ති ටික දිනු කරලා පාරමී බලයක් විදියට මේ ගුණ සම්පත්ති ටික දිනු වෙලා ඒ පාරමී බලයේ පිහිටා සම්බුදු ඥාන උපදවගත් ශාස්ත්‍රුන් වහන්සේ නමකටනේ මෙච්චර දෙයක් පේන්නේ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දිවස් නොවන පින්වත්නි ආශ්චර්යයි. ඔබ හිත පහදව ගන්නේ මං සරණ ගිය භාග්‍යතුන් වහන්සේ මේසා ගුණයන්ගෙන් යුක්තයි නිවද කියලා. අනේ මට මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ කරගන්න ලැබුණ නිවද කියලා. ඔබ නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදව ගන්න මහන්සි ගන්න. මෙතන බුදුරජාණන් දේශනා කළ කුමක්ද? සහස්‍රී චූලනිකා ලෝක ධාතුව බුදුනෙතින් දැක්කා. ඒ විතරන්නේ දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුව බුදුනෙතින් දැක්කා. ඒ විතරන්නේ දිසහස්‍රී ලෝක මජ්ක්‍ධිමා ලෝක ධාතුව වගේ 1000ක් මේ අවකාශයේ තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? අන්න බුදුරජාණන් දේශනා කළා ඒකට මේකට තමයි කියන්නේ තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව. තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ එතකොට මේ S2 අරගෙන අර සියල්ලම ශාස්ත්‍රුන් වහන්සේ දැකීමේ හැකියාවක්. එහෙමයි. අද මිනිස්සු එකම එකක් දැක්කොත් විශ්වයට. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ආකංකමානෝ ආනන්ද තථාගතෝ තිසහස්සී මහා සහස්‍රී ලෝක ධාතු සරේන විඤ්ඤාපේය යාවතාපන ආකංකේයති. ආනන්දේනි තථාගතයන් වහන්සේ කැමති වෙන සේක් නම් තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුවටම කටාඬ ආසන්න සලස්සන්න පුළුවන්. තවත් කැමති වේ නම් ඒටත් එහා කටහඬ මේ ආසන්න සලස්සන්න පුළුවන් කියලා ආනන්දයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දිවස් නුවණ. ස්වාමීනි මෙතරම් වූ මහා විශ්වයක්ම වසඟේ පවත්වන්න පුළුවන් අසිරිය. වසඟේ පවත්වන්න පුළුවන් අසිරිය එකක්, දකින්න පුළුවන් අසිරිය තව එකක්. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සියල්ලම වසඟට ගත්තු එක්කෙනෙකුත් ඉන්නවා කියලා කවුද දකින්නේ? භාග්‍යවතුන් වහන්සේ. ඒ මාර්ග බලන්නේ. ඉතින් මේ කාරණේ කියද්දී ආනන්දයන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච පැහැදීමට බුදුරජාණන් දේශනා කරනවා ඒගොල්ලෝ ආනන්දයන් වහන්සේ ඇහෙන පහදිනවා මේ කාරණේට. පැහැදුනාට පස්සේ උදායි කියන ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් මේ ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියවනේ ඔබ වහන්සේ ඔච්චර මොකද දඟලන්නේ කියලා ඒවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කළා උදායි එහෙම කියන්න එපා. උදායි මෙහෙම කියන්න එපා. උදායි ආනන්දගේ හිතේ මේ හිතේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාද හේතු කරගෙන රාගය ප්‍රහාණය වෙනකොට කරුණිය කළොත් එහෙම දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජ්‍යයන් කරන්න පුළුවන් කෝයි පිනට රැස් වෙච්ච පොඩි පිනට. පොඩි පිනක් නෙවෙයිද? එහෙමයි ස්වාමීනි. දඹදිව් තලයේ සත්වරක් මහරජ්‍ය කරන්න සුදුසුයි. දඹදිව් තලේ. එච්චර මේ ශ්‍රද්ධාව කියන එක හරි පුදුම විශ්මයක් ජනක දෙයක්. එහෙමයි. යම් කිසි සුළු මොහොතක් ශ්‍රද්ධාව ඉපදිලා බුදුරජාණන් වහන්සේ කියන ප්‍රසාදයෙන් ඉපිලී ගියොත් එහෙම
දැන් බලන්න මේ කියන්නේ ආනන්දයන් වහන්සේට පුළුවන්කම තියෙනවා කියනවා දඹදිවම 7 වතාවක් රජ කරන්න පුළුවන් කියනවා. 7 වතාවක්. ශ්‍රද්ධාවට එහෙම දෙයක් කරන්න පුළුවන්. එහෙමයි. ඒක නේද? කියන්නේ ශ්‍රද්ධා ඊතර මේ මිනිස්සේ දෙ මලක් පූජා කරනවා කියන එක බාහිරාංගයක් නේ. ඒ කයින් කරගන්න දෙයක් ඒක. හැබැයි ඊට වඩා ප්‍රබලයි බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාද මාත්‍රයක් විනාඩි 5-10ක් හරි ඇති කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඊට වඩා අර මලක් පූජා කරන පින ඒක පරයායනේ. එහෙමයි. තේරෙනවද? මලක් පූජා කරන පිනට බෑ 7 වතාවක් සක්විති රජ කරන්න. සමහර විට. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාද උපදව ගත්තොත් එහෙම ඒ චිත්ත ප්‍රසාදයට පුළුවන් 7 වතාවක් රජ කරන්න පුළුවන්. දැන් ඒකයි ඒ කාලේ මිනිස්සු අපි අහලා තියෙනවා සමහර අවස්ථාවල මේ පුංචි දානයක් දීලා සම්දිට්ඨික විපාක ලැබුවා කියලා. සිටුවරයෙක් වුණා. අහලා නැද්ද? එහෙමයි. ඒ කාලේ හේතුව මොකක්ද ඒකට? ඒකට හේතුව තමයි ඒ කාලේ මිනිස්සුන්ගේ හිතේ ශ්‍රද්ධාව ජනිත කරන්න ලේසි. ඒතර ශ්‍රද්ධාව මනසක් තුළ ශ්‍රද්ධාව ජනිත කරන්න පුළුවන් යුගයට බාහිර ලෝකෙන් මේ දේවල් එක්ක ඔට්ටු වෙන දින අවස්ථාව හරි අඩුයි. තේරුණා නේද? එහෙමයි. බාහිර ලෝක දේවල් එක්ක ඉච්චර ඔට්ටු වෙන දේවල් නැහැ ඒකට. භාග්‍යවතුන් වහන්සේ අරබයා හිත පිනා ගියොත් හිත පිනා ගියොත් එහෙමයි. එහෙම යුගයක් තමයි ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටපු කාලේ. ඒ කාලේ මිනිස්සු විතර මහ ලොකු දේවල් නෙමෙයි. ඒ කාලේ මිනිස්සු කරන්නේ වඳින එක, පුදන එක, දැකලා හිත පහදව ගන්න එක, දම් පැන් ටිකක් දී ගන්න එක. එහෙමයි. එච්චර තමයි උපරිම. දැන් අද වගේ මේ වගේ කාලේ වගේ මිනිස්සුන්ට ලොකු පින්කම් කර ඉන්න ඕනේ නැහැ මිනිස්සුන්ට. ඇයි ඒ? මිනිස්සු මනසින් ඊට වඩා ලොකු පින්කම් කරනවා ඒ කාලේ. කොහොමද? බුදුරජාණන් වහන්සේ කියන චිත්ත ප්‍රසාදය තියෙනවා වැඩි. එහෙමයි. ඒ තියෙන චිත්ත ප්‍රසාද සම්දිට්ඨික රජකම් ලැබෙනවා. සමහර කාන්තාවන්ට ශ්‍රද්ධාව ඇති වෙලා අනිත් පැත්තට එක්ක සිටු දියණියක් වෙනවා. අහලා නැද්ද? ඒක රජ කෙනෙක් විවාහ කරගන්නවා. එහෙමයි. පුදුම දෙයක් මේක නිසා මේ උදේ හවස මහන්සි නොබලා කරගන්න ඕන පිනක් තමයි මෙන්න මේ පින. මොකද්ද? ශ්‍රද්ධාව ඇති කරගන්න මහන්සි. එහෙමයි. අපි දැන් මේ 330ක් පුරාවට හෝරා බුදුගුණ කතා කර කරන මහන්සි ගත්තේ මේ වෙනුවෙන්. කොහොමද? හිතක් ඇතුලේ ශ්‍රද්ධාව උපද්දා. අපි මහන්සියේ ඉතින් කොතරම් සාර්ථක වුණාද කියන අපි දන්නේ නැහැ. හැබැයි අපි විශාල මහන්සියක් ගත්තා. එහෙමයි ස්වාමීනි. විශාල මහන්සියක් ගත්තා. ඉතින් මහන්සියේ ප්‍රතිඵල නැහැ කියලා කියන්නත් බෑ. මොකද ඒකට හේතුව එතකොට 330ක් පුරාවට මිනිස්සු සල්ලි වියදම් කර දැන් මේ 330ක් දක්වා මනුස්ස සල්ලිනේ වියදම් කරේ. එහෙමයි ස්වාමීනි. ඒතර මිනිස්සුගේ හිතවල ශ්‍රද්ධාවක් ජනිත නොවුනා නම් මනුස්සයෙක් එච්චර මුදලක් අතහරින්නේ නැහැ නේ. අනේ හැමදෙනාම භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැහැදුණු සිත් ඇත කර ගනිත්වා කියන අදහසින් අනිවාර්යයෙන් ඒ අදහසින් තමයි අපි කරේ. එහෙමයි ස්වාමීනි. ඒතර අද දවසේ මේ දැන් මේ දසබල ඥානෙ අපි අන්තිම කොටස අද කතා කරන්නේ. එහෙයි. ඊට පස්සේ අපි දසවෙනි දසබල ඥානෙට අපි පිවිසෙන්න ඕනේ. මොකද මේ දැන් බලන්න අපි මේ සම්බුදු සිතක අසරී වැඩසටහනේ අපේ විසර ඥාන ටික දසබල ඥාන විතරනේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. නවරාදී බුදුගුණ කතා කරන්නේ නැහැ නේ. එහෙයි. කතා කරන්නේ නැහැ. දසබල ඥාන ටික විතරයි. දසබල ඥාන විසර ඥාන. එහෙමයි ස්වාමීනි. ඒකෙන් මම හිතන්නේ එක දසබල ඥානය මට මතකයි 80ක්ම කතා කළා. වැඩසටහන 80ක්. තුන්වෙනි සබ්බත් ගාමිනී යටි පරිපදයි යථා භූත පජානාති කියන දේශනා 80ක් කතා කළා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න කෙනෙකුට බොහෝ දහම් කරුණු මේ විදිහට ඇත්තටම කතා කරලා තියෙනවා ඉතින්. ඒකට අද දවසේ තව මම දහම් කරුණක් මේ දිවස ගැන කතා කරද්දී මට හිතුණා ඉස්මතු කරන්න කියලා. මේක මේ අපි මීට ඉස්සෙල්ලා මේ මම හිතන දහම් කඩපතේ තීන මිද්ද නීවරණයට මම හිතන කතා කළා මම මේක. එහෙමයි. මේ පචලායන සූත්‍රයේ තියෙන ලස්සන දිවස ගැන පුංචි ලස්සන දහම් කරුණ. ඊදවස්වල බුදුරජාණන් වහන්සේ මේ බග්ග ජනපදයේ පින්වත්නි සුන්සුමාරගිර බේසකලා වනේ මිගදායේ තමයි වැඩ වාසය කළේ. එතකොට මහා මොග්ගල්ලාණන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාල මුත්ත ග්‍රාමයේ නිදිකිරා වැටමින් වාඩි වෙලා ඉන්නවා දැන්. තාම රහත් වෙලා නැහැ. එහෙමයි. සෝතාපන්න වෙලා. ගිහි කෙනෙක් හැටියට ඉන්නකොටම නේ
ඒත් මම තාපස පැවිදි වෙලා ගිහි අතහැරලා තාම ශාසනයට ඇවිල්ලා නැතුව තියෙද්දිමනේ මේ සූතාපන්න වුණේ. එතකොට දැන් මේ පැවිදි වෙලා ගිහලා දැන් ඉදිරි මාර්ග දියුණු කරගන්න දැන් භාවනා කර කර හිටියා. කල්ලවාල මුත්ත කියන ග්‍රාමයේ තමයි හිටියේ නිදිකිරා වැටි ඉන්නවා. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගේ දිවසින් හරි ආශ්චර්යයි. මගදී කල්ලවාල මුත්ත ගාමේ වාඩි වී නිදිකිරා වැටෙමින් සිටින මහා මොග්ගලන් මහරහතන් වහන්සේ දිවසින් පේනවා භාග්‍යවතුන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ කොහෙද හිටියේ? බේසකලාවනේ. එතකොට මහා මොග්ගලන් මහරහතන් වහන්සේ කොහෙද හිටියේ? කල්ලවාල මුත්ත කියන ග්‍රාමයේ. එහෙමයි. ඒතර ගොඩක් දුර එතකොට. ඒතර දැන් මේ සිද්ධිය දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ දිවසින් තමයි දකින්නේ. බාහනට අපිට පේනවා මේ භාග්‍යවතුන් වහන්සේට ඒ වෙනකොට ප්‍රධාන ශ්‍රාවකයෝ අග්‍ර ශ්‍රාවකයෝ නෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අග්‍ර ශ්‍රාවකයෝ දිහා කලින් කාලට දිවසින් බලලා තියෙනවා. දැක්ක නේද? එහෙමයි. දිවසින් බලනවා. මට මතකයි රාහුලවාද සූත්‍රයේ තියෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ දිවසින් බලනවා රාහුලයන් වහන්සේ දිහා. දැන් නිවන් මාර්ගට රාහුලයන් වහන්සේ හිත මෝරලා අර තියෙන්නේ. එහෙමයි. දිවසින් බලලා හිතත් පිරිසිදු බලනවා. පරිචිත්ත ඥාන. බලනකොට දැක්ක මේ දැන් හිත මෝරලා තියෙනවා නිවනට. ඊළඟට බුදුරජාණන් වහන්සේ මට මතකයට රාහුලයන් වහන්සේ හොයාගෙන යනවා. එහෙමයි. හොයාගෙන ගිහලා මට මතකයි චූල රාහුලවාද සූත්‍රය හරි මහා රාහුලවාද සූත්‍රය හරි දේශනා කරනවා. දේශනා කළ ඉන්නකොට රාහුලයන් වහන්සේ රහත් වෙනවා. මම කියන්නේ මේ 80000ක්ද කොයි දෙවුරුත් මාර්ගඵල ලබනවා. ඒ දේශනා කරේකට. එහෙමයි. 80000. බලන්න බුදු කෙනෙක්ගේ ආශ්චර්යය. එහෙමයි. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දැකලා නිදි කිරිකිරා ඉන්නව දැකලා මේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දික් හරින්නේ යම්සේද දික්කලහත කකුලන්නේ යම්සේද එසේම බග්ග ජනපදයේ සුන්සුමාරගිර බේසකලා වනේ මිගදායෙන් නොපෙනී ගිහිල්ලා කල්ලවාල මුත්ත ග්‍රාමයේ මහා මොග්ගල්ලාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා බුදුරජාණන් වහන්සේට හරි ආශ්චර්යයි. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේට ආසනයක් පනවලා දෙලා තියෙනවා. දැන් තාම මුගලන් මහරහතන් වහන්සේ දිගට වෙන්නේ. එහෙමයි සාරා. භාග්‍යවතුන් වහන්සේ දැන් ආසනේ වැඩත් හිටියා. වැඩ ඉඳලා ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා තාම මුගලන් මහරහතන් නිදි කියලා වැටෙනවා. මොග්ගල්ලානි ඔබ නිදි කිරමින් සිටිනව නෙවෙයි. මොග්ගල්ලානි ඔබ නිදි කිරමින් සිටිනව නෙවෙයි පුවා. අනේ හිමයි ස්වාමීනි කියලා ඔන්නේ. එතකොට හැරෙනවා. එහෙමයි ස්වාමී. එසේ වීන මොග්ගල්ලාන ඔන්න ලස්සන ඊට පස්සේ මේ නිදි කිරා වැටෙනකොට නිදි කිරා වැටෙන කට්ටියට ඒක දුරු කරගන්න බොහොම ලස්සන දහමක් ඉස්මතු කළා. කුමද්දේ මොග්ගල්ලාන යම් සංඥාවකින් වාසය කරන ඔබ තුල නිදිමතේ හිස බැස ගන්නව නම් ඒ සංඥාව මෙනෙහි කරන්න එපා කිව්වා. එහෙනම් අපිට තේරෙනවා එන්න මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙක් සමහර විට මොන හරි දහම් මානසිකාරයක් අපිට මානාපාන සතිය කියලා. එහෙමයි. දැන් මේ සංඥාව සිහි කර ඉන්නවා. තමයි අපිට අසුබේ කියලා. එහෙම නැත්නම් මෛත්‍රී කියලා, බුදුගුණ කියලා. බලන්න මේ සංඥාව සිහි කර ඉන්නකොට නිදිමත එනවනම් භාග්‍යවතුන් දේශනා කරන මේක එකපාරට කරන එක නෙමෙයි. සංඥාව අතහරින්න කියන එක. මේ සංඥාව මේ බහුල කරන්න යන්න එපා. එහෙමයි ස්වාමීනි. දැක්කනේ. අපි ඔට්ටු වෙන උත්සාහ කරනෝනේ ඒ හිතන දේම නැවත හිත භාවනා කර කොහොමද පාවෙන කරන්න ඕනේ. වීරියක් පවත්වන්න අවශ්‍යයි. ඒක එහෙම වීරියක් නෙමෙයි ඒක. එහෙයි ස්වාමීනි. බුදුරජාණන් දේශනා කරන්නේ යන් සංඥාවක් මෙනෙහි කරද්දී නිදිමතක් එනවනම් ආයෙත් කරද්දී ආයෙත් එනවනම් ඒ සංඥාව අතාරින්න කියලා පැත්තකින් තියන්න කියනවා. මාරු කරන්න කියනවා. මොග්ගල්ලාණනි මෙසේ වාසය කරන ඔබට නිදිමත ප්‍රහාණය වන්නේ නම් ඒ කරුණ වෙන්න පුළුවන් දෙයක් කියනවා. ඒ කියන්නේ ඒක මේ වගේ දෙයක්. සාමාන්‍ය කල්පනා කරලා බලන්නකො අපි පිරිසක් අතර ඉන්නකොට මොකක් හරි කයිවාරුවක් ඇති වෙනවනේ සමහර විට පිරිසක් අතර ඉන්නකොට. එහෙමයි ස්වාමීනි. සමහරට ඒ කයිවාරු හිතේ ඉන්ට්‍රස්ට් නැත්තම් මොකද වෙන්නේ? අපිට යනවා. එහෙම නැද්ද? වෙනවා ස්වාමීනි. ඉන්ට්‍රස්ට් නම් මොකද වෙන්නේ? ඉතින් අපේ කටවල් හෙල්ලිලා කෑ ගැහිලා නැද්ද? දැන් දැක්කනේ එතකොට මේ එන හිත කියන එක යම් අරමුණකට ඉන්ට්‍රස්ට් නැත්තම් ඒකට කියන්නේ මොකද සතුටු නැත්තම් අපේ හිතේ ස්වභාවය තමයි නිදිමත එනවා.
ඒ වගේ තමයි මේ භාවනා අරමුණක් වුණත් එහෙම දැන් ආනාපාන සතිය බුදු ගුණ සමහරවල් වෙලාවකට ඉන්ට්‍රස්ට් වුණාට වෙලාවකට නැහැ. එහෙමයි වෙලාවකට ස්වාමීනි. කැමති වුණාට වෙලාවකට නැහැ. සමහර කැමුණත් එහෙමනේ. සමහරට වෙලාවකට කත්ති හරි සතුටුයි. වෙලාවට කත්ති ගානක් නැහැ. දැන් අපි ආසම ඇඳුමක් වුණත් එහෙම වෙන්නේ සමහර විට. සමහරට ඒක ඇඳාම නිකන් අපිට නිකන් රාජකුමාරියෙක් වගේ පේන සමහරලාට. සමහරට ඇඳට කිසි ගානක් නැහැ. එහෙමයි. එහෙම වෙච්ච අවස්ථා නේද? ඒතර මේ සතුට උපදින දෙයින් උනත් සමහරලාට සතුට උපදින්නේ. සමහර අපිට හිතවත්ම කෙනෙක්. සමහර ඇසුරු කරද්දී අපි හරි ආසයි. සමහරලාට සමහර වෙලාවල් එනවා ඒකිනාම අපි ඇසුරු කරනවා හිතට සතුටක් නැහැ. එනේ හිම හිතේ ස්වභාවයක් තියෙනවා. ඒකට අපි අර මත්තෙම නැහි අයියෝ මට ඉස්සර සතුට තිබුණා දැන් සතුට නැහැ නේද? කියලා ඒ මත්තෙම නැහි ඉන්නේ නැතුව ඒතර එයා දක්ෂ වෙන්න කොහමද? ඒක මොන මාරු කරලා බලන්න. එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි. දැන් අපි ගොඩාක් අය ධර්ම මාර්ගයේ එක පැත්තකින් තමයි ඔන්න සමහරලාට බණ අහනවා. අනේ ඉස්සර බණ ආදී මට හරි සතුටුයි දැන් සතුටක් ඇති වෙන්නේ. ඔන්න ඒකම සමහරලාට මේ මනස කඩාගෙන වැටෙන්න කරුණක් බවට පත් වෙනවා. ඒක තමයි හිතේ හැටි. ස්වාමීනි එවැනි විට ඒ මේ වෙනත් වත් පිළිවෙතේ යෙදීම හෝ වෙනත් දැන් මේ කියන්නේ සංඥා මාරු කරන්න. එහෙමයි ස්වාමීනි. මේ විතර කියන්නේ ඒ කියන්නේ මම මාරු කළාට පස්සේ ඒක බහුල කරන් දැන් කර ඉන්න එක බහුල කරන්න යන්න එපා කියනවා. කර ඉන්න එක බහුල නොකරන යෑමෙන්ම ওই නිදිමත අලස ගතිය මේ නැති වෙලා යයි කියනවා. එහෙමයි. ඔන්න ඒක ක්‍රමයක් ඒක. මේක නිදිමතේ බේරෙන අයට හොඳ මේ වැදගත් පණිවිඩයක්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියන මෙසේ වසන කාලයේ ඔබ තුල නිදිමත ප්‍රහාණය නොවීන. ඔන්න දැන් අපි නමු දැන් මේ සංඥාව අතහරිනවා. අතහැරලා ඉඳිදිත් ආයි නිදි කිරා වැටෙනවා. මුගල්ලාන්නේ එහි කල්ලි ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ සිතින් අනුවිතරක කරන්න කියනවා. අනුවිචාර කරන්න කියනවා. ඔන්න ඒ වෙලාවට හොඳයි අපි හිතමුකෝ කෙනාට පටිසමුපාද සිහි කරලා බලන්න. අපි පංච උපාදානස්කන්ධ සමාහය සිහි කරලා බලන්න. එහෙමයි. ආයතන වශයෙන් මොකක් හරි හේද? දැන් බොහෝ දහම් දැනුම තියෙන කි වටිනාකම මොකද? එතකොට එකකින් සතුටක් උපදිනකොට වෙන දෙයක් අපි ඊට පස්සේ ආපහු ගන්න අපි දක්ෂ වෙනවා. දක්ෂ වෙන්න ඒකට තියෙන්න eBay. එහෙමයි ස්වාමීනි. තියෙන්න eBay. දැන් පටිසමුපාදන්නෙත් නැත්තා. අපිට පංච උපාදානස්කන්ධ ආයතන ගැන මිලෝදියක් දන්නෙත් නැත්තා. ඉතින් එහාට ඊට පස්සේ ඊකරන් දෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් සමහර අය ඉන්නෝ එකම මත්තේ නැහි ජීවත් වෙන කට්ටිය ඉන්නවා. අපිට කොන්න යාගේ පිනක් නිසා මොකක් හරි මොන බණක් අහන්න යනවා. ගියාම උන පළවෙනි දවසේ මෙයාට සෙට් වෙනවා හොඳ බණක්. හද්දිව හිත පිනා ගිහිල්ලා සතුටටපත් වෙලා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේක රෙකෝඩ් කරගෙන මේකම රිවයින් කර ඉන්නවා දැන්. මේ හිතේ හැටි නේද? එහෙමයි ස්වාමීනි. ඊට මේකම බල කාලයක් ගියාට සතුටක් නැහැ. ඕන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන්න ඒකට දෙලෝ රත් වෙන්නේ. ඇයි? දැන් ඊට වෙන බණක් අහලත් නැහැ. මතකත් නැහැ. එහෙමයි. තමන් ඒ සම්බන්ධ මොකක් හරි ෆලෝ කරලා හොයාගෙනත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? සමහරවිට පොඩි කාලයක් ඉඳලා අර ඔක්කොම අතහරිනවා. වෙන්නේ නැද්ද? එහෙම වෙච්ච ඌරතරම් කට්ටිය. ඒකකින් සතුටක් හොයන්න කියලා. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න නැති. හිතේ ස්වභාවය. එහෙමයි. සමහර අය වුණත් එහෙමයි මේ කැම්බීම වුණත් මේක අපි හිතමු පොඩ්ඩක් කාලා කොහෙද හරි සතුටක් ඇති වුණාම ඊට පස්සේ ටොන් ගණන් ගෙදරට ගේනවා. යන වේලක්තියක් කාලා ඊට පස්සේ ඉන්නවා අඬ ඊට පස්සේ වෙන්නේ නැද්ද එහෙමයි. තියෙනවා. සිත ඔය වගේ තමයි ඉතින් අනිත් ඒවාත් වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඇසුරක් වුණත් එහෙමනේ. සමහර පොඩ්ඩක් ඇසුර කරනවා ඕන්න ඊට පස්සේ හාද වෙනවා. ඊට පස්සේ ඉතින් මේ සම්පූර්ණ සල්ලි දීලම ගේනවා. ඊට පස්සේ අඬා දොඩාගෙන ගහගෙන මරාගෙන නැද්ද? එහෙමයි. ඕක තමයි ඇසුරක් ලබන්න ගියත් එහෙමයි, ගෙයක් දොරක් හදාගන්න ගියත් එහෙමයි, වාහනයක් ගන්න ගියත් එහෙමයි. මිනිස්සු හැමතිස්සෙම වෙන්නේ අතන මොකද්ද මේ? පොඩි ඇති වෙන සතුටකට මුලා වෙන එක. හිත ස්වාමීනි එහෙම ස්ථිර නොවන අනාත්ම ඒක තමයි අනාත්මයි කියලා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්නවා මේ හිත කියන එක, සතුට කියන එක, දුක කියන එක මොකක්ද මේ? තමන්ගේ පස්සඟි පවත්වන්න බෑ ඕන හැටියට. මේ සතුට මෙච්චර වේල මේ අයුරින් තියෙන්න ඕන. එහෙමයි. එහෙම තමයි බෑ.
එහෙම ලබන්න පුළුවන් නම් ඉතින් විමුක්තියක් කියන එක ඇත්තෙත් නැහැ මේ ලෝකේ. එහෙමයි. තේරුණා නේද? විමුක්තිය කියන එකක් නැහැ. ඒතර බලන්න අපි කොච්චර මේ හිත රම්මෝ සැපට දුකට උපේක්ෂාවට රැවටිලා කොච්චර අපේ ජීවිතේ අපි කොච්චර ව්‍යසන ප්‍රශ්න හදාන්නේ නැද්ද? එහෙමයි. අම්මෝ කොච්චර ඉන්නවද ඒ වගේ මිනිස්සු. ඊළඟ දේශනා කරන ඒ වෙලාවට තමයි කියනවා කියන්නේ මොකද්ද? දහම් කරුණක් අනුවිතරක කරන්න ඕන කියන අනුවිචාර කරන්න පුරුදු වෙන්න ඕන කියන. ජරා මරණ සිහි කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට අර මම මුලින් කිව්වා වගේ පටිච්චසමුප්පාදේ ආයතන මොනවා හරි දෙයක් සිහි කරලා බලනකොට මේ හැම හොඳ දහම් දැනුමේ හොඳ සන්නද්ධ වෙලා තියෙනවා. දහම් දැනුමේ එයා සන්නද්ධ වෙලා තියෙනවා. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ දහම් දැනුම කියන එක මේ ආයුධ ගබඩාවක් විදිහට දකින්න කියලා. එහෙමයි. ආයුධ ගබඩාවක්. දැන් සමහරවිට ආයුධ ගබඩාවකුත් තියෙන දැන් ආයුධ වුණත් අපි එකම ආයුධයට හුරු වෙන්නේ නැහනේ. හුරු කරන්නේ නැහනේ. ඇයි? එකම ආයුධයෙන් වුණත් සමහරලාට යුද්ධයට යන කෙනා යුද්ධ කරන්න ගිහිල්ලා එකම ආයුධයෙන් විතරක් පරිහරණය කරන්න ගත්තොත් එimhe යාට විවිධ විකල්ප හුරු වෙලා නැත්තම් ඒතර ප්‍රශ්නයක් තියෙනවා. පසුබෑම් ඇති වෙනවා. අනිවාර්යෙන් එහෙමයි සර්. අනිවාර්යෙන්. ඒකනේ දැන් සේනාව වුණත් මේ සිවුරංග සේනාවක් හදන්න ඒවත් එක්කනේ. සමහරලාට එකම ආකාරයට යුද්ධ කර කර යන්න බෑ. එතකොට ඒකට විකල්ප තව තියෙන්න ඕන. ඒවත් එක වෙන්නේ සමහරට මේ අත් බෝම්බ කියලා ඒවා එනවා, කාලතුවක්කු කියන ඒවා එනවා, T56 කියලා එනවා නැද්ද? එහෙමයි. ඒ කාලේ නම් දුනු ඊතල හෙල්ල. ඒතර ඒ වගේ දේවල් තියෙනවනේ. ඒකට ඒ වගේ අර දහම් දැනුමේ ගොඩක් අපි සන්නද්ධ වෙන්න ඕනේ ඇත්තටම. ඉතින් මෙසේ වසන කල්ලි ඔබ තුලේ නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලාණෙනි ඒ කල්ලි ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරන්න කියලා කියනවා. ඉස්සෙල්ලා මොකක්ද එහෙනම් කරන් තියෙන්නේ පින්වත්නි? සංඥාව වෙනස් කරනවා. දෙවෙනි එක තමයි යා යම් දහමක් අනුවිතරක කර කර විමස වාසය කරනවා. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි සජ්ජායනාවට එනවා. එතකොට එයාට පුළුවන් සූත්‍ර දේශනාව. දැන් පිරික් කියනවා කියලා කියන්නේ නැද්ද? එහෙමයි. ඔය පිරික් කියනවා කියන එක ඉතින් ඉන්න සජ්ජායනාවෙන් තමයි ඊට පස්සේ. ඒ කාලේ දැන් ඒ කාලේ ඊට අමතරව ඉතින් ඔය මොනවා හරි හදිසි අවස්ථාවවලදී භාගතුන රතන සූත්‍රය දේශනා කළා තියෙනවා. එතකොට මේ කරණීයමෙත් සූත්‍රය ඊළඟ භික්ෂුන් වහන්සේලා නම් කියනවා රජග්ග පිරිත සජ්ජායනා කරන්න කියලා. ඉතින් ඒ ආරක්ෂාව පිණිස. අර අනුවිතර්ක කරන්න ඒක මෙතන මේ ඇත්තටම අනුවිතර්ක කරගෙන ආරක්ෂාවට නෙමෙයි. එහෙමයි සර්. ආරක්ෂාවක් තමයි ඒකත්. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ මේ තමන්ගේ හිත සතුටටපත් වෙන විදිහට අර්ථ සිහි කර කර යම් දහම් පරයයක් අපි පටිසමුප්පාද වෙනක් කමන්නේ. එහෙමයි. සමහර දැන් සමහර අය අනාත්ම ලක්ෂණ සූත්‍රේ ධම්මචක්කේ. ඒතකොට මේ වගේ දේශනා මේ මට මතකයි සයික අම්ම කෙනෙක් හිටිය පිටරට එයා මට ප්‍රශ්නයක් ආව වෙලාවක එයා අම්ම කියනවා හැමතිස්සෙම ධම්මචක්කේ සජ්ජායනා කරනවා කියලා. එහෙමයි. හයියෙන් කෑ ගහලා සජ්ජායනා කරනවා. කෑ ගහලා සජ්ජායනා කළාට පස්සේ තමයි අම්මගේ හිතේ අර ප්‍රශ්න අමතක වෙලා යනවා කියලා. මේක එක්කිනා මේ යොදා ගන්න ක්‍රමෝපාය නේද? එහෙමයි. අපේ මිනිස්සු තමයි හැමතිස්සෙම එකම දෙයක් මැත්තේ නැහැ ඉන්නේ. දැන් තමයි පිරිත් ටික සජ්ජායනා කළ මිනිස්සු සනසිල්ලක් හොයන්නේ නැත්නම් ඉස්සර මොකද කරේ? ඉස්සර බෝධිගාවට ගිහිල්ලා මොකක් හරි මේ කිරිබත් කෑල්ලක් විසි කරලා මොකක් හරි කොඩියක් ගැට ගහලා ඒ කාක් එක්ක ඉඳලා මේ මොකක් හරි කරලා ඉන්න එක මිනිස්සු කරන්නේ. එහෙමයි සර්. තේරෙනව නේද? හිත පෙරල ගන්න විදිය තාම ධර්මයෙන් තේරුම් අරගෙන නැහැ ගොඩාක් අය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොනතරම් අපට අනුකම්පා සහිතද දැන් මේ සම්බන්ධ වන මේ දැනුම අපට විවෘත බලන්න ඇත්තටම මේ මිනිස්සුන්ට මේ පිළිබඳ හරි අවබෝධයක් නැතිකමත් එක්ක ඉතින් මිනිස්සු සුබ නැකත් පස්සේ සුබ නිමිති පස්සේ දේවල් පස්සේ දේවල් මිනිස්සු ඒවා දේ බාහිර ලෝකේ දේවල් හොයා දැන් නම් ඉතින් මිනිස්සු මොකක්වත් ඕනේ නැහැ මේ ෆෝන් එක තියෙනවනේ අතේ. එහෙමයි. මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවම ෆෝන් එක ඔන් කරගත්තා මිනිස්සු රට සවාරියක් ගියා. නැද්ද? ආයි ෆෝන් එක ඔන් කළා කියලා කියන්නේ මිනිස්සු ඇමරිකාවේ එංගලන්තේ හැම තැනම ගිහිල්ලා ඉන්නේ විනාඩි 5ට. නැද්ද? එහෙමයි සර්. මිනිස්සුන්ට අර කොහොම මතකයි. අම්මෝ ඒකට බැහැ වෙච්ච බැහැ වෙන නම් ආයි ගන්න දෙයක් නැහැ. ඒකට ඇතුල් වුණාට පස්සේ අප වෙන්න බැරුව යනවා. ඒකෙන් පිළිසරණක් හොයන්න පුරුදු වෙච්ච මිනිස්සයා පීට් ටිකක් කියලා හිත හදා ගන්න මහන්සි ගන්න කියලා හිතන්න බෑ.
ගොඩක් අය නෑ ඇත්තටම. ලේසි දේට තමයි ටක් ගාලා සෙට් වෙන්නේ මිනිස්සු. එහෙමයි. ඊළඟ දේශනා කරන ඉතින් මෙසේ වසන කල්ලි ඔබ තුන නිදිමත අලසකම ප්‍රහාණය නොවේ නයි කල්ලි මොකද්ද කරන්න කියන්නේ? දෙකම්පෙති අත්පායි අත්ලෙන් හොඳින් පිරිමදින්න කියනවා. ඊට පස්සේ තමයි කයට පොඩි මේ වෙනසක් කරන්න පොළඹවන්නේ. ඉස්සෙල්ලා මොකද සංඥා වෙනස් කරනවා, ධර්මය අනුවිතරක කරනවා, ධර්ම සජ්ජායනා කරනවා. බැරුණොත් මොකද කියන්නේ? බැරුණොත් දෙකම්පෙති අත්පා මේ ඔක්කොම අත්ලෙන් හොඳට කයට දැනෙන විදිහට හොඳට පිරිමදින්න කියනවා. එතකොට ඔබේ නිදිමත ප්‍රහාණය වෙලා යයි කියනවා. ඉතින් මෙසේ වසන කල්ලි ඔබට නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලාන අන්න ඊට පස්සේ හුනස්ෙන් නැගිටින්න කියනවා. එතකම් බලන්න වාඩිලා ඉන්න ආසනෙන් වාඩින එක තමයි කියන්නේ. හුනස්ෙන් නැගිට සිහිල් දියෙන් දැස් තෙමා වටපිටාව හොඳින් බලන්න කියනවා. නැකත්තරු හොඳින් බලන්න කියනවා. අන්න මොග්ගල්ලාන මෙසේ වාසය කරන ඔබට නිදිමත ප්‍රහාණය වෙලා යයි කියනවා. එහෙමයි. ඊට පස්සේ තමයි වටපිට බලලා සිහිල් දියෙන් ඇස් තෙමාගෙන නැකත්තරු දිහා බලන්න කියලා කියන්නේ ඒකට. අද මිනිස්සු මේ වගේ තැනකට නම් එනවා කියන එක ලේසි නෑ මිනිස්සුනේ. මිනිස්සුගේ නිදිමත කොහොම ඉවරයි මොකක් ගත්තම. ටෙලිෆෝන් එක ගත්තම. දැන් සමහර මිනිස්සු ඉන්නවා අද ටෙලිෆෝන් එක කොට්ටි ගාව තියාගෙන ඉන්නේ රෑ 12ට දැහැරෙන්නේ 12ට පොවන්නේ. එකට දැහැරෙන්නේ එකට පොවන්නේ. නැද්ද බලන්න. තනිකර මිනිස්සු නිදාගන්නේ ෆෝන් එකේ ඉඳගෙන ආය හැරෙන්නේ ෆෝන් එකෙන්මයි. බුදුන් විශාල බලපෑමක් ස්වාමීන් ඒ බලපෑම නම් ඉතින් ආයෙ ලේසි නෑ. එහෙමයි. ඉතින් මෙසේ වසන කල්ලි ඔබ තුළ නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානේනි කල්ලි ඔබ අන්න ආලෝක සංඥාව ඒත් බලන්න කියනවා. දැන් නැගිටලා ඉඳිද්දි නිදිමත එනවා නම් ඒකට මොකද කරන්න කියලා කියන්නේ? ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒක මේ විස්තරය තියෙන මෙහෙම දවල් යන සංඥාව අදිෂ්ඨානක. දැන් රාත්‍රී කාලයක නම් ඇත්තටම අපේ සංඥාව දැන් ගොඩ අපේ නිදිමත කියන එක වැඩිපුර එන අවස්ථාවක් තමයි කොහොමද? අඳුර වැඩිමත් එක්ක. දැන් බලන්න මේ එතකොට මේ අඳුරයි ආලෝකයයි කියන දෙක පුදුම හිතට සංවේදී බවක් ගෙනත් දෙනවා. මේ අලස බව නිදිමත ටක්කල පොඩි වෙලාවකින් පෙරලා. නැද්ද එහෙනම්? ඒ කියන්නේ මේ නිදිමත කියන එකට ගොඩක් කිට්ටු වෙනවා අඳුරත් එක්ක. ඒ නිසා දැන් අඳුර පරිසර දැන් රාත්‍රී කාලයක නම් ඉන්නේ. ඒතර හිතට දැන් පුරුදු කරන්න කියනවා දවල් සංඥාව හිතේ අදිෂ්ඨාන කරන්න කියනවා. මොකද්ද මේ? ඇත්තටම දැන් මේ දවල් වෙලා දවල් තිබිච්ච පරිසරයේම ඉතින් මේ රෑත් තියෙන්නේ. එහෙමයි ස්වාමී. වෙනසකට මොකක්ද තියෙන්නේ? අඳුර තියෙනවා. අඳුර ඇවිල්ලා ඉච්චරයි. අඳුර ඇවිල්ලා ඉච්චරයි. ඒ නිසා හිතට සංඥාවක් පදන්න කියන කොහොමද? දහවල් යම්සේද රැයත් එසේමයි. රැය යම්සේද දහවලත් එසේමයි කියලා තමන්ගේ හිතට පණිවිඩයක් දෙන්න කියනවා. දහවල් යම්සේද රැයත් එසේමයි. රැය යම්සේද දහවලුත් එසේමයි. ඒ විදිහට කාලයක් අර එයා සිතවිල්ලක් ඔස්සේ පණිවිඩයක් දෙනකොට මොකද වෙන්නේ? අර හිතේ අර දහවල සංඥාව උපදින්න ඒ සංඥාව යට උපකාර කරනවා. එහෙමයි. මෙසේ විවෘත වූ නිදිමත විසින් යට නොකරගත් සිතින් ප්‍රභාෂර සිත වඩන්නගෙන මොග්ගල්ලානේ මෙසේ වාසය කරන ඔබට නිදිමත ප්‍රහාණය වන්නේ නම් ඒ කරුණ සිදු විය හැකි දෙයක් කියලා. කුමක් කරනකොට එතකොට ආලෝක සංඥාව මෙනෙහි කරනකොට. ඉතින් මෙසේ වසන කල්ලිත් ඔබ නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලාන ඔබ පෙරපසු සංඥාවෙන් යුක්තව අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් යුක්තව බැහැර නොගිය සිතින් ආනිටව සක්මන් කරන්න පටන් ගන්න කියලා. එහෙම කරද්දි නිදිමත එනවා නම් මොකද කරන්න කියන්නේ? අන්න සක්මන් කරද්දි නිදිමත එනවා නම් ඊට පස්සේ ඉතින් ආයේ හැරෙන්න කියලා කියන්නේ. එහෙමයි. මෙසේ වසද්දි නිදිමත ප්‍රහාණය නොවන මොග්ගල්ලානේ කල්ලි ඔබ දකුණු පාදයෙන් වම් පාදේ මදක් ඇලට තබා සිහියෙන් යුතුව නුවණින් යුතුව නැගිටිමි යන සංඥා මෙනෙහි කොට දකුණු පසින් ඇලව සිංහ සෙයියාවෙන් ඕන් සැතපෙන්න. මොග්ගල්ලාන ඔබ විසින් අවදි වූ සැනින් වහා නැගිටිය යුත්තේ කියලා. ඔන්න ඊළඟ ප්‍රශ්නේ අපිට. එහෙමයි ස්වාමීනි. අපිට සාමාන්‍යයෙන් ඇස් දෙක ඇරිච්ච ගමන්ම අපිට ඊළඟට මොකද වෙන්නේ? තා පොඩ්ඩක් කලින්න කියලා හිතනවානේ. එහෙමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒක දකින්න හැන්නේ. ඒ නිසා මොකක්ද දේශනා කරන්නේ? මේ ඇස් දෙක ඇරිච්ච ගමන් නැගිටින්න කියලා කියනවානේ. වහා නැගිටින්න. වහා නැගිටින්න කියනවා. එහෙමයි. මෙතන කියනවා
මිද්ද සුඛයක් ඇද්ද, ස්පර්ශ සුඛයක් ඇද්ද, සෙය්‍ය සුඛයක් ඇද්ද? ඒ කියන්නේ මේ ඇඳ ඇතිරලි වල පැටලි පැටලි ඉන්න සැපයක් තියෙනවනේ අපිට. පෙල්ලි පෙල්ලි ඉන්න සැපයක්. දිගෑරලා ලබන සැපයක්. ඒ අන්න ඒකේ ආය ආය යෙදී මොග්ගල්ලාන වාසය කරන්න මේ එපා කියලා කියනවා. එහෙමයි. බාහන එතකොට හැරිච්ච ගමන් එහෙනම් ටක් ගාලා නැගිටිනවා කියන එකත් ඒකත් හොඳ පුරුද්දක් ඒක. ඒක පුරුදු කරගන්න ඕනද? අම්මෝ අනිවාර්යෙන් පුරුදු කරගන්න ඕන. එහෙමයි සාමි. පුරුදු කරගන්න තියෙනවා නම් කෙනෙකුට හොඳයි අපි. දේශනාවේ ඉතුරු ටික කියන්න කතා කරන්න අපිට කාලා වෙලා. අවසරයි. ඉතින් පින්වත්නි අපි මේ දක්වා මම හිතන්නේ දේශනා 7ක් විතර 8ක් වගේ තිස්සනේ. එහෙමයි සාමි. බුදුරජාණන් වහන්සේගේ දිවස් ඥානය පිළිබඳ කතා කළා. ඉතින් මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ උදාාර අවබෝධය ගැන සිත් පහන් කරගෙන මේ පින්වත් සියලු දෙනාට සසර දුකින් ඈතර වෙන්න මේ රැස් කර උදාාර පිණිකසී හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ දිවස් නුවණින් ලෝ බලා වදාරා හෙළි කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම ශ්‍රවණය කරන්න, ධම් සාකච්ඡා කරන්න අපට අවකාශය දුන්න ගරුතර මහා සංඝරත්නයේ කරුණානුකම්පාව නිසා ඉතින් අපට අනුකම්පා ඇති පින්වන්ත මහා සංඝරත්නයේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දින සම්බුදු සිත කසරේ සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ඩී මාගරට් මහත්මිය, රූපා ජෝතිමුනි මහත්මිය, ටෙෂා නිරන්ද, මනුරී ඉමාලිකා, සඳසි සහ උමන්දී යන දියණියන්, රවීන්ද්‍ර ධනපාල මහතා, ජීවනී නිසංසලා මහත්මිය, දරුවන් තිදෙනා චතුරංගනී උදේශිකා මහත්මිය, සංක මහත්මයා, තනූජ මදුෂාන් මහත්මයා සහ පූර්ණිමා මහත්මිය, තරංග මහතා සහ ජනනී මහත්මිය එක රාශී වෙලා තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්න. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටීකාර බ්‍රහ්මරාජය, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිවිරාජය, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා රකින ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට, ප්‍රදේශ භාර, පළාත් භාර, ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය අපගේ ගුරු දේවයන් වහන්සේටත්, මහා සංඝරුවනට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙණී සුබෝධි ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනටත්, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මිය පරලෝකීය මේ කරුණාසේන ප්‍රඥාරත්න පියාණන්ට, ජේ.බී.ඒ. රූපසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ඩී මාගරට් මහත්මිය, රූපා ජෝතිමුනි මහත්මිය, ටිෂා නිරන්ද, මනුරී ඉමාලිකා, සඳසී සහ උමන්දී යන දියණියන්, රවීන්ද්‍ර ධනපාල, ජීවනී නිසංසලා මහත්මිය, ඒ වගේම දරුවන් තිදෙනා චතුරංගනී උදේශිකා මහත්මිය, සංක මහත්මයා, තනූජ මදුසාන් මහත්මයා, පූර්ණිමා මහත්මිය, තරංග මහතා, ජනනී මහත්මිය ඇතුළු අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දයමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා
පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත් කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් සදහම් සාකච්ඡා මගින් ඉස්මතු කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් සදහම් සාකච්ඡාව සඳහා සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ විශේෂයෙන්ම මිය පරලොව ගිය එම්.ඒ. කරුණාසේන ප්‍රඥාරත්න පින්වන්ත පියාණන්ට ඒ වගේම ජේ.බී.ඒ. රූපසිංහ පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් ඩී. මාග්‍රට් මහත්මිය, රූපා ජෝති මුනි මහත්මිය, ටෙෂාන් නිරන්ද, මනුරී ඉමාලිකා, සඳසී සහ උමන්දි යන දියණියන්, ඒ වගේම රවීන්ද්‍ර ධනපාල මහත්මයා, ජීවනී නිසංසලා මහත්මිය සහ පින්වන්ත දරුවන් තිදෙනා, ඒ වගේම චතුරංගනී උදේසිකා මහත්මිය, සංක මහත්මයා, තනුජ මදුෂාන් මහත්මයා සහ පූර්ණිමා මහත්මිය, තරංග මහත්මයා සහ ජනනී මහත්මිය වශයෙන් ඒ පින්වන්ත හැමදෙනා සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කර ගැනීම පිණිස සැදැහැති දායකත්ව බරපැන වෙන්කොටගෙන කටයුතු කරන්න පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 දුරකථන මාර්ග ඔස්සේ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ උතුම් පොසොන් සමයේ ජාතියට ශ්‍රී සද්ධර්මයේ දායාද වුණු පින්වන්ත සමයේ තුනුරුවන උදෙසා නිරන්තරයෙන්ම ජාතියේ සිට යලි යලිත් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.